මෙතන අපට දීලා තියෙනවා output එක. ඒ කියන්නේ quantity එක භාණ්ඩ එකක ප්‍රමාණය 0 ඉඳන් 6 දක්වා. 0 1 2 3 4 5 6 කියලා output එක දීලා තියෙනවා. ඒ වගේම total fixed cost එක මුළු ස්ථාවර පිරිවැය දීලා තියෙනවා රුපියල් 120. දැන් අපි දන්න මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ස්ථාවර පිරිවැය කියන්නේ භාණ්ඩ ඒකක ප්‍රමාණය වැඩි වෙන විට වෙනස් නොවන පිරිවැය. ස්ථාවර අගයක් තමයි ගන්න. බිංදුවේදීත් 120යි, එකේදීත් 120යි, දෙකේදීත් 120යි. ඒ වගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වුණයි කියලා ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. variable cost එක කියලා කිව්වේ නිෂ්පාදනයේ වැඩිවත්ම වැඩි වෙන පිරිවැය. variable cost එක භාණ්ඩ නිෂ්පාදනය කරොත් විතරයි හටගන්නේ. ඒක තමයි මේ භාණ්ඩ නිෂ්පාදනය නොකරද්දී භාණ්ඩ එකක බිංදුවේදී variable cost එකක් නැහැ. එතකොට මේ දෙක එකතුවෙන් තමයි total cost එක හැදෙන්නේ. මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතු. එතකොට total cost එක මේ විදිහට මේ දෙකේ එකතුව අපට ඇවිල්ලා තියෙනවා. හරි. අපි බලමු එතකොට T මෙන්න මේ ටික. total variable cost එක, total fixed cost එක සහ total cost එක කොහොමද ප්‍රස්ථාරකින් දක්වන්නේ කියලා. හරි. එතකොට output එක දැවුවොත් අපි මේ x අක්ෂයට cost එක දැවුවොත් දාමු y අක්ෂයට. එතකොට cost එක සහ output එක අතර සම්බන්ධතාවය මෙන්න මේ දීප උදාහරණයෙන් අපි දාමු. මෙතන දාලා තියෙන්නේ ඒ ටික. බිංදුවේදී ස්ථාවර පිරිවැය 120. එකේදීත් 120. දෙකේදීත් 120. මොකද ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. output එක වැඩි වුණා කියලා ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ total variable cost එක බිංදුවේදී බිංදුවට. total variable cost එක කියන්නේ output එකත් එක්ක වෙනස් වෙන පිරිවැය. භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැති අවස්ථාවක variable cost එකක් නැහැ. එහෙනම් variable cost එක මෙන්න මෙතනින් තමයි පටන් ගන්නේ. බිංදුවේදී බිංදුව. එකේදී variable cost එක රුපියල් 60. එකේදී රුපියල් 60. භාණ්ඩ එකක් හදනකොට ස්ථාවර පිරිවැය නෙවෙයි විචල්්‍ය පිරිවැය රුපියල් 60. භාණ්ඩ එකක දෙකක් හදනකොට රුපියල් 80. භාණ්ඩ එකක තුනක් හදනකොට රුපියල් 90. මෙන්න මේ ආකාරයට තමයි ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය වක්‍රය ගමන් කරන්නේ. මෙන්න මේ විචල්්‍ය පිරිවැය වක්‍රය ගමන් කිරීමට හේතුව කියන්නේ මෙතන අර ප්‍රොඩක්ෂන් පාඩමේදී තියෙන හීනවන ඵලදායිතා නීතියක කෙටි කාලයේදී නිෂ්පාදන පිරිවැය වක්‍රවලට නිෂ්පාදන පිරිවැය වක්‍රවලින් මෙතන තියෙන total variable cost එකටයි නැත්නම් මේකෙන් පස්සේ total variable cost එකෙන් average variable cost එක AVC සහ MC සඳහා හීනවන ඵලදායිතා නීතිය බලපාන. ෂෝට් රන් එකේ පිරිවැයට හීනවන ඵලදායිතා නීතිය බලපාන. ඒක ප්‍රොඩක්ෂන් පාඩමෙන් තමයි කතා කරන් තියෙන්නේ. හරි. මෙතෙන්දී එතකොට total variable cost එක මේ වගේ හැඩයක් තමයි ගන්න. ඊට පස්සේ total cost එක ගත්තොත් මේ දෙකේම එකතුව ගත්තොත් බිංදුවේදී 120. ඒ කියන්නේ භාණ්ඩ එකක බිංදුවක් හැදුවත් total fixed cost එකක් තියෙන හින්දා total cost එක පටන් ගන්න 120. මේ ස්ථාවර පිරිවැය පටන් ගන්න ස්ථානයෙන් තමයි මූල ලක්ෂ්‍ය වෙන්නේ. හරි. එතනින් පටන්ගෙන TVC හැඩයෙන්ම තමයි ඉහළ නැගින්නේ. මොකද ස්ථාවර පිරිවැය ස්ථාවර නිසා. භාණ්ඩ එකක ප්‍රමාණය වැඩි කරද්දී ස්ථාවර පිරිවැය එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ විචල්්‍ය පිරිවැය තමයි එකතු වෙන්නේ. මුළු පිරිවැයට. මුළු පිරිවැය සමන්විත වෙන්නේ TC සමන්විත වෙන්නේ TVC සහ TFC. එහෙනම් TFC ස්ථාවරයි නම් TVC ගේ වැඩිවීම තමයි TVC ගේ වෙනස් වීම තමයි බලපාන්නේ TC තීරණය වෙන්නේ. එතකොට අපි මෙන්න මෙතන. එතකොට අපි මෙතන පරතරය බලමු.
මෙන්න මේ ටිකේ පරතරය බැලුවොත් මෙන්න මේක පරතරය තමයි ස්ථාවර පිරිවෙන්. මේකේ පරතරය හැමතැනදීම පරතරය සමානයි. කියන්නේ මේ දෙක අතර පරතරය රුපියල් 120ක් තමයි පරතරය එන්නේ. මේ පරතරය හැමතැනදීම සමානයි. මේ පරතරයේ නියෝජනය වෙන්නේ ෆික්ස් කොස්ට් එක. මෙතන ෆික්ස් කොස්ට් එක තමයි තියෙන්නේ. මෙතන ඒ අතර පරතරය කියන්නේ ෆික්ස් කොස්ට් එක. හරි. එතකොට මෙතන කියලා තියෙනවා අපිට ෆික්ස් කොස්ට් එක fixed cost is short term concept. ඒ කියන්නේ ස්ථාවර පිරිවෙන් කෙටි කාලීන සංකල්පයක්. ස්ථාවර පිරිවෙන් දිගු කාලයේදී නැහැ. all cost are variable in the long run. නිෂ්පාදනයේ දිගු කාලයේදී ඔක්කොම තියෙන වෙනස් කර හැකි පිරිවෙන් පමණයි. එහෙනම් ස්ථාවර පිරිවෙන් ආදාළ වෙන්නේ short run එකට විතරයි. හරි. දැන් අපි බලමු මෙන්න මේ short run එකේ cost එකේ හැසිරීම. දැන් අපි ගත්ත මෙතනදී short run එකේ පිරිවෙන් වක්‍ර ටික ආවකට TC ආව TVC ආව TFC ආව. දැන් මේ TC සහ TVC අතර මේ පරතරයට අපි කිව්ව ෆික්ස් කොස්ට් එක කියලා. හරි. ඊට පස්සේ බලමු මේවා අතර තියෙන සම්බන්ධතාවය. පළවෙනියට කියන අපි shape of the TC curve is determined by TVC curve. හරි. එතන කියන්නේ අපිට මෙන්න මේ TC curve එක තීරණය කරන්න බලපාන්නේ TVC curve එක කියලා. ඒ කියන්නේ මෙන්න මේ වක්‍ර දෙකම TC වක්‍රය සහ TVC වක්‍රය එකම හැඩයක් තමයි ගන්න. වෙනස තියෙන්නේ මේ පටන් ගන්න මූල ලක්ෂ්‍ය විතරයි වෙනස. ඒකට හේතුව තමයි TFC මේ වක්‍ර දෙක එකම හැඩයක් ගන්න හේතුව තමයි TVC. මොකද TFC ස්ථාවර නිසා TVC ගේ වෙනස් වීමක් තමයි TC තීරණය කිරීම සඳහා බලපාන්නේ. හරි. එතකොට දෙවෙනියට කියන slope of the TC curve at each point level is identical to the slope of the TVC curve. එතකොට එතනින් කියන්නේ අපි මෙන්න මේ TC curve එකේ සහ TVC curve එකේ මෙන්න මේ වක්‍ර දෙකේ ඕනම පොයින්ට් එක ඕනම අවුට්පුට් එක දැන් අපි හිතුවොත් Q1 කියන තැන Q1 කියන තැනදී මෙන්න මෙතන බෑවුමයි TC curve එකේ බෑවුම මෙන්න මේ බෑවුම් දෙක සමානයි. මේ බෑවුම් දෙක මේ ලක්ෂ්‍ය ඕනම අවුට්පුට් එකකදී වක්‍ර දෙකේම බෑවුම් එකිනෙකට සමානයි. ඊට පස්සේ කියනවා අපිට fixed cost only shift TC curve to the higher level. මෙන්න මේ fixed cost එක නිසා තමයි TC curve එක higher level එකට ගියේ. වැඩි අගයකට ගියේ. fixed cost එක නිසා තමයි. හරි. MC is independent of FC. FC ගෙන් MC දැන් MC කියන්නේ මොකද්ද? ආන්තික පිරිවෙන්. ආන්තික පිරිවෙන් කියලා කියන්නේ අමතර ඒකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවෙන්. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් පෑන් හදන ව්‍යාපාරයක පෑනක් අමතර පෑනක් හදන්න යන වියදම තියෙනවා. අන්නේ අමතර පෑනක් හදන්න යන වියදම මාර්ජිනල් කොස්ට් එක කියලා කියනවා. අමතර පෑනක් හදන්න යන්නේ කෙටි කාලයේදී විචල්්‍ය පිරිවෙන් විතරයි. මොකද ස්ථාවර පිරිවෙන් වෙනස් වීමක් නැහැ. ස්ථාවර පිරිවෙන් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් MC FC ගෙන් නිදහස්. FC බලපාන්නේ නැහැ MC ට. MC තීරණය වෙන්න බලපාන්නේ variable cost එක විතරයි. විචල්්‍ය පිරිවෙන් විතරයි. මොකද කෙටි කාලයේ output එක වැඩි වීමත් සමග වෙනස් වෙන්නේ විචල්්‍ය පිරිවෙන් පමණයි. output එක වැඩි වෙනකොට වෙනස් වෙන්නේ විචල්්‍ය පිරිවෙන් පමණයි. output එක වැඩි වුණොත් තමයි MC වැඩි වෙන්නේ. හරි. මෙතන මෙන්න මේ අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා.
එතෙන්දි පළවෙනියට කියනවා අපිට TVC curve increase at decreasing rate up to output level Q1. Q1 output level එකට එනකන් TVC curve එක increase at a decreasing rate. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂණය මේක පොඩ්ඩක් මතක තියාගත්තොත් increasing and decreasing rate. ඒ කියන්නේ මෙතනින් කියන්නේ අපට TVC total variable cost විචල්්‍ය පිරිවැය වක්‍රය. මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය ඉහළ නගිනවා. increase වෙනවා ඉහළ නගිනවා decreasing rate එක. decreasing rate එක කියන්නේ මොකද? අඩුවන වේගයකින්. අඩුවන වේගයකින් තමයි ඉහළ නගින්නේ. දැන් ඊට පස්සේ මේ ටිකේදී වැඩි වෙන වේගයකින් ඉහළ නගිනවා. හරි මෙන්න මේකට හේතුව තමයි අර මේකට හේතුව තමයි ප්‍රොඩක්ෂන් පාඩමේ කතා කරන සංකල්පයක් තියෙනවා හීනවන ආන්තික ඵලදායීතාවය. අන්න හීනවන ආන්තික ඵලදායීතාවය කියන හේතුව තමයි මෙන්න මේකට බලපන්. TVC curve එක හැදෙන්න හීනවන ආන්තික ඵලදා නීතිය බලපාන. එතකොට හීනවන ආන්තික ඵලදා නීතියක් යටතේ මුලදී increasing productivity of variable cost. මෙන්න මේ Q1 කියන ලක්ෂයට එනකන් increase වෙනවා වැඩි වෙනවා productivity of variable factor. ඒ කියන්නේ විචල්්‍ය සාධකයක ඵලදායීතාවය වැඩි වෙනවා. දැන් අපි මෙතෙන්දී හිතා ගන්න ඕන දෙයක් තමයි ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ අපේ පිරිවැය අඩු වෙනවා කියන එක. පිරිවැය සාමාන්‍ය ගානකින් අඩු වෙනවා. ඵලදායීතාවය වැඩි කියන්නේ ව්‍යාපාරයට හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ ඵලදායීතාවය සහ පිරිවැය අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවය. නෙගටිව් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඵලදායීතාවය වැඩි වෙනවා නම් පිරිවැය අඩු වෙනවා. ඵලදායීතාවය අඩු වෙනවා නම් පිරිවැය වැඩි වෙන්න බලන්න. හරිද? මෙන්න මේක විතරක් මෙතෙන්දී මතක තියාගන්න. ප්‍රොඩක්ෂන් එක කරද්දී හීනවන ආන්තික ඵලදායීතාවය කරන්න. හරි. එතකොට හීනවන ආන්තික ඵලදායීතාවය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා විතරක් තමයි මෙතනදී මතක තියාගන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය Q1 කියන තැනට එනකම් මේ decreasing rate එකකින් ඒ කියන්නේ අඩුවන rate එක අඩුවන වේගයකින් තමයි cost එක ඉහළ නගින්නේ. cost එක අඩුවන වේගකින් ඉහළ නගින්න නම් මොකද්ද productivity එක වැඩි වෙන්න ඕන. variable input එක. ඒක විචල්්‍ය සාධකයක productivity එක ඵලදායීතාවය වැඩි වෙනවා මේ ටිකේදී. හරි. ඒක විතරයි අපිට මතක තියාගන්න ඕනේ. හරි. ඒ වගේම මෙන්න මෙතෙන්දී මෙතනින් පස්සේ ඒක කියලා තියෙනවා අපිට. with constant input price. ඒ කියන්නේ මේ හීනවන ඵලදායීතා නීතියේදී අපි උපකල්පනයක් කරනවා input price එක ස්ථාවරයි කියලා. ඒක මෙතෙන්ට අදාළ නැහැ. ඒක ඒ පාඩමේදී තමයි දැනගන්න. දැන් මෙතෙන්දී මේක එන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න තියෙන්නේ. හරි. input price එක ස්ථාවරයි කියලා අපි හිතනවා. එතකොට marginal productivity of variable input first increase then decrease. marginal productivity එක variable input වල ඉස්සෙල්ල වැඩි වෙනවා. දැන් අපි හිතුවොත් ඒකේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය පටන් ගන්න ටිකේදී වැඩි වෙනවා. අවුට්පුට් එක පොඩි ගානකදී ආන්තික ඵලදායීතාවය වැඩි වෙනවා. ආන්තික ඵලදායීතාවය වැඩි වෙලා ඊට පස්සේ ඒ විචල්්‍ය සාධකවල ආන්තික ඵලදායීතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ආන්තික ඵලදායීතාවය වැඩි වෙලා අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි මෙන්න මේ කොටසේදී ආන්තික ඵලදායීතාවය වැඩි වෙනවා කියලා අපි හිතන්නේ. ආන්තික ඵලදායීතාවය වැඩි වෙන නිසා මේ increasing productivity එක ඵලදායීතාවය වැඩි වෙනවා. ඒ නිසා තමයි අඩුවන වේගයකින් ඉහළ යන්නේ. ඊට පස්සේ මෙතනින් පස්සේ අඩුවන වේගයකින් තමයි වැඩි වෙන වේගයකින්
cost එක වැඩි වෙනවා. මේ පිරිවැය වක්‍රය වැඩි වෙන්නේ වැඩි වෙන වේගයකින් මේ ටික. Variable factor increase returns from 0 to Q1 units and shows diminishing return thereafter. ඒ කියන්නේ බිඳුවේ ඉඳ සිට Q1 දක්වා increasing return තියෙනවා. ඵලදායීතාවය වැඩි වෙන ඵලදායීතාවයක් තියෙනවා. බිඳුවේ සිට 1 දක්වා. ඊට පස්සේ මෙතනින් පස්සේ ඵලදායීතාවය අඩු වෙනවා. diminishing return එක පටන් ගන්නවා. ඊනවන ඵලදායීතාවය පටන් ගන්න මෙන්න මේ Q1 level එකෙන් පස්සේ. Q1 level එකෙන් පස්සේ ඊනවන ඵලදායීතා නීතිය පටන් ගන්නවා. ඊනවන ඵලදායී නීතිය මත තමයි මෙන්න මේ variable cost එක වැඩි වෙන්න පටන් වැඩි වෙන වේගයකින් පටන් ගන්න ඊනවන ඵලදායීතා නීතිය. එහෙනම් අපි මෙතෙන්දී දැනගන්න ඕන දේ තමයි අන්තිමටම අර සාරාංශ කරලා දැනගන්න ඕන දේ ඊනවන ඵලදායීතා නීතියට අනුව තමයි total variable cost curve එක හැදෙන්නේ. cost curve එකේ මුලදී අඩුවන වේගයකිනුත් පසුව වැඩිවන වේගයකිනුත් ඉහළ යන curve එකක් හම්බ වෙන්නේ ඊනවන ඵලදායීතා නීතියට අනුව. ඊට පස්සේ අපි බලමු short run එකේදී කෙටි කාලයේදී firm එකක average cost එක. average total cost එක කියන්නේ එතකොට total cost එක කියන්නේ අපි දන්න total cost එක හැදෙන්නේ ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියන දෙකේම එකතු. එහෙනම් average total cost එක හැදෙන්නේ මුළු පිරිවැය total cost එක output එකෙන් බෙදුවා. average variable cost එක හැදෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය total variable cost එක output එකෙන් බෙදුවා. average fixed cost එක හැදෙන්නේ මුළු ස්ථාවර පිරිවැය output එකෙන් බෙදුවම average fixed cost එක හැදෙනවා. හරි අපි බලමු උදාහරණයකින් මේ cost එක. ඉස්සෙල් උදාහරණය දැන් අපිට තියෙනවා. TFC කියන එක වෙනස් වෙන්නේ නැහැ. TVC output එකත් එක වැඩි වෙලා තියෙනවා. ඒ අනුව මේ දෙක එකතුව TC average. එතකොට අපි අලුතෙන් AFC තමයි ගන්න. AFC කියන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය ඒකක ප්‍රමාණයෙන් බෙදුවම තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්නේ. දැන් එතකොට බිඳුවේදී මේක බලන්නේ භාණ්ඩයක එකක් හදනකොට average fixed cost එක සාමාන්‍ය ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය 120 බෙදීම එක රුපියල් 120. හරි එතකොට භාණ්ඩයක දෙකක් හදද්දී TFC බලන්න. TFC නෙවෙයි AFC. එතකොට භාණ්ඩයක දෙකකදී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ 120මයි 120 දෙකෙන් බෙදුනම තමයි භාණ්ඩයක දෙකකදී AFC එන්නේ. හරි එතකොට මෙන්න මේ TFC වෙනස් වෙන්නේ නැහැ. TFC කියන්නේ ස්ථාවර ගාන. TFC කියන්නේ ස්ථාවර ගාන. ඒක output එක වැඩි වෙනකොට වැඩි වෙලා නැහැ. output එකත් එක වැඩි වෙලා නැහැ. නමුත් output එක වැඩි වෙද්දී AFC ට මොකක්ද නැති? AFC අඩු වෙලා. ඒකට හේතුව තමයි output එක කියන්නේ හරය වැඩි ලවය වෙනස් වෙන්නේ. මෙතන TFC කියන එක ස්ථාවර අගයක් තියෙනකොට quantity එක වැඩි වෙනවා. quantity එක වැඩි වෙනවා කියන්නේ මේක වැඩි වෙනවා කියන්නේ මෙතෙන්ට එන උත්තරේ මේක වැඩි වෙත්ම උත්තරේ අඩු වෙනවා. නමුත් මේක බිඳුවක් වෙන්නේ නැහැ. AFC කියන එක බිඳුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය හැමතිස්සෙම තියෙන ස්ථාවර පිරිවැය නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක බිඳුවක් වෙන්නේ නැති. හරි එතකොට AFC curve එක ගත්තොත් අපි මෙතන TFC curve එක ඇඳලා තියෙනවා. බිඳුවේදී 120 එකේදී 120 දෙකේදී බිඳුවේදී 120 දෙකේදී output එක වැඩි වෙලා නැහැ ස්ථාවර අගයක ඇඳලා තියෙනවා. එතකොට ඒක AFC එකක් ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට තමයි පහළ යන රේඛාවක් තියෙන්නේ. මේක මේ විදිහට මෙහෙම පහළ යනවා. නමුත් මෙතන බිඳුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි එතනින් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ TVC එකෙන් AVC තමයි හොයලා තියෙන්නේ.
හරි මෙතෙන්දි AVC හොයලා තියෙන එතකොට TVC එක quantity එකෙන් බෙදලා මෙතන රුපියල් 60 බෙදීම 1 60යි AVC 60මයි 80 බෙදීම 2 රුපියල් 40 90 බෙදීම 3 රුපියල් 30 එතකොට quantity එක වැඩි වෙනකොට AVC මොකක්ද වෙලා තියෙන්නේ අඩු වෙලා AVC අඩු වෙලා නැවත ඉහළ ගිහින් මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ AVC මේ වගේ එකක් තියෙනවා එතකොට AVC ගන්න කොහොමද කියලා බලමු මේ TVC එක quantity එකෙන් බෙදුවට පස්සේ මෙතන මේ ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා ඒ වගේම මෙතන බෙදුවට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ AVC curve එකේ අවම ලක්ෂය හරහා තමයි MC curve එක ඉහළ යන්නේ AVC එකේ අවම ලක්ෂය හරහා තමයි MC එක ඉහළ යන්නේ ඒක මෙතෙන්ද නිකන් කිව්වේ ඒක බලමු පස්සේ එතකොට AVC curve එක කියන්නේ මෙන්න මේ වගේ U අකුරේ වගේ හැඩයකින් තමයි AVC curve එක හැදෙන්නේ AVC curve එක හැදෙන්නේ මුලදී අඩු වෙලා ඊට පස්සේ අවම ලක්ෂයකට ගිහිල්ලා නැවතත් ඉහළ යන වක්‍රයක් තමයි AVC curve එක කියලා කියන්නේ ඒ වගේම මෙතෙන්දිත් මෙන්න මේ AVC වගේ AC ඇන්දොත් අපට මේක AC ඇන්දොත් වෙන්නේ දැන් මේකෙම AC ඇන්දොත් අපට මේකෙදිම AC ඇන්දොත් එන්නේ මෙන්න මේ හරියෙන් මේ වෙලා මෙන්න මේ වගේ වක්‍රය දැන් මේ AC මෙහෙම ඇන්දොත් මෙන්න මේ දෙකේ මේ තියෙන මෙන්න මෙහෙම අඩුවේ මේ පරතරය මේ දෙක අතර තියෙන පරතරය අඩු වෙනවා මෙන්න මේ අතර තියෙන පරතරය ගත්තොත් මෙන්න මෙතෙන්දි තියෙන පරතරයට වැඩිය මෙතෙන්දි තියෙන පරතරය අඩු වෙනවා අන්න ඒ වගේ දිගට යන්න quantity එක වැඩි වෙන්න මේ පරතරය අඩු වෙනවා නමුත් මේ දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ ඒ කියන්නේ මෙන්න මේ පරතරයෙන් කියන්නේ අපේ AFC තමයි මේ පරතරයෙන් කියන්නේ මෙන්න මේ දෙක අතර පරතරයට අපි කියන්නේ AFC කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වෙන්නේ මෙතන දැන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය ලක්ෂණය තමයි quantity එක වැඩි වෙන්න. අපි මෙතන උඩදී කතා කරමු ප්‍රමාණය වැඩි වෙන්න අඩු වෙලා. එහෙනම් මෙතෙන් දිත් වෙලා තියෙන්නේ ප්‍රමාණය වැඩි වෙලා AFC මොකද්ද? දැන් එකේදී තිබිච්ච AFC ට වැඩිය භාණ්ඩ එකක තුනේදී යන AFC අඩුයි. ප්‍රමාණය වැඩි වෙන AFC අඩු වෙනවා. එහෙනම් මේ දෙක අතර පරතරය AFC. මේ AVC curve එක මේ AC curve. AC curve එක මේ හැඩයෙන්ම තමයි යන්නේ. අර මෙතන පරතරය අඩු වේගෙන තමයි යන්නේ. හරි. එතකොට AVC සහ AC කොහොමද එන්නේ කියලා අපි දන්නවා. ඒ වගේම තමයි MC ගත්තොත්. MC එක ඇන්දොත් MC අඩු වෙගෙන යනවා. MC මුලදී වැඩියෙන් තිබිලා ඊට පස්සේ අඩු වෙලා අවම වෙලා නැවතත් උඩරිම වෙන ලක්ෂයක්. මේ MC සහ AVC කියන්නේ අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. MC සහ AVC කියන්නේ marginal cost curve එකයි average variable cost curve එකයි ඊනවනාන්තික ඵලදාය නීතිය මත තමයි තීරණය වෙන්නේ. marginal cost curve එක කියලා කියන්නේ marginal production පාඩමේ කතා කරනවා ආන්තික ඵලදා වක්‍රය. ආන්තික ඵලදා වක්‍රයේ ප්‍රතිබිම්බය. ඒ කියන්නේ ආන්තික ඵලදා වක්‍රයේ අනිත් පැත්ත ගහපු රේඛාවක් තමයි marginal cost එක කියලා කියන්නේ. ආන්තික පිරිවැය. AVC කියලා කියන්නේ average productivity. සාමාන්‍ය ඵලදායිතා වක්‍රයේ අනිත් පැත්ත ගහපු වක්‍රය.
මෙන්න මේ එතකොට ඒක දැනගෙන හිටියම ඇති ප්‍රොඩක්ෂන් එකේදී ඒක කතා කරන්නේ. හරි දැන් එතකොට මෙතනින් MC ඇන්දොත් MC ගේ ලක්ෂණයක් තමයි MC ඉහළ යන්නේ ABC ගේ සහ AC ගේ අවමෙන්. MC ඉහළ යන්නේ මෙන්න මේ අවම මිනිමම් පොයින්ට් එකකින් තමයි MC ඉහළ. මෙන්න මේක MC කිව්වොත් දැන් ABC මිනිමම් වෙන්නේ මෙන්න මෙතන. මෙතන තමයි ABC ගේ අවමෙන්. ABC නෙවෙයි AC. AC ඇන්දොත් AC වෙන්නේ මේ වගේ තමයි. හරිනේ. හරි එතකොට පිරිවැය වක්‍ර ටික අපි ගන්න කොහොමද කියලා කතා කරා දැන්. මෙන්න මේ තියෙන්නේ පිරිවැය වක්‍රවල දැන් එක රූපකින් මෙතන පෙන්නලා තියෙන ඔක්කොම පිරිවැය වක්‍රය. දැන් බලමු මෙතන අර අපි කියපු ලක්ෂණ ටික තියෙද. දැන් මේ තියෙන්නේ MC වක්‍රය. MC වක්‍රයේ අවම ලක්ෂය කියන්නේ ඒක මම මේ නිකන් කියන්නේ MC වක්‍රයේ අවම ලක්ෂය කියන්නේ MP වක්‍රයේ උපරිම මාජිනල් ප්‍රොඩක්ට් එකේ උපරිමයි. හරිනේ. එතකොට MC වක්‍රය ඉහළ යන්නේ AVC අවමෙන් AVC ගේ මිනිමම් පොයින්ට් එකකින්. ඒ වගේම AC ගෙත් අවමෙන් AC ගෙත් මිනිමම් පොයින්ට්. මෙතෙන්දී AFC කියන එක පොඩ්ඩක් අමතක කරන්න. හරි. දැන් අපි බලමු අර ඉස්සෙල්ලා කියපු ලක්ෂණ ටික මෙතන තියෙනවද කියලා. අපි බලමු මෙන්න මේකෙන්දී භාණ්ඩ එකක දෙකක් හදද්දී ස්ථාවර පිරිවැය. භාණ්ඩ එකක දෙකක් හදද්දී ස්ථාවර පිරිවැය තමයි මේ. දැන් බලමු අපි භාණ්ඩ එකක 6ක් හදද්දී ස්ථාවර පිරිවැය. කරපහ 6. 6ක් හදද්දී ස්ථාවර පිරිවැය එන්නේ මෙන්න මේ ප්‍රමාණය. ඒ කියන්නේ මේ වක්‍ර දෙක අතර පරතරය ACC සහ AC අතර පරතරය තමයි ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය AFC. හරිනේ. එතකොට දැනගන්න ඕන දේ ටික තමයි මෙතෙන් දැනගන්න ඕන දේ ටික තමයි MC ඉහළ යන්නේ AVC ගේ සහ AC ගේ අවම ලක්ෂ්‍ය හරහා. AC ගේ සහ AVC ගේ අතර තියෙන්නේ ෆික්ස් කොස්ට් එක. සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඇවරේජ් ෆික්ස් කොස්ට් එක AFC තමයි මේ දෙක අතර තියෙන්නේ. මේ ලක්ෂ MC කර්ව් එක ඉහළ යන්නේ ACC සහ MC ගේ අවම ලක්ෂ්‍ය හරහා. අන්න ඒක තමයි අපිට දැනගන්න ඕන දේ. හරි ඒ ටික තමයි මෙතනදී කියන්නේ. එතකොට cost curve for a firm එකක cost curve unit cost එක කියන්නේ මෙතෙන්දී AFC falls continuously and AFC AFC අවම වෙනවා අවුට්පුට් එක වැඩි වෙයි. මොකද ස්ථාවර ගාණක් තමයි TFC කියන්නේ ස්ථාවර ගාණක් වැඩි වෙන අවුට්පුට් එකෙන් බෙදනකොට AFC ට එන ගාණ අඩු වෙගෙන යනවා. MC සමානයි AVC and ATC their minimum. MC AVC ට සමානයි. ඒ කියන්නේ MC දැන් අපි ගත්තොත් මේකනේ අපේ MC AVC ට MC සමානයි AVC and ATC at the minimum. හරි. ඒක තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු ලක්ෂණය. MC සමාන වෙනවා AVC ට සහ ATC. MC සමානයි AVC කියන්නේ මිනිමම් පොයින්ට් එක AVC. MC සමානයි ATC කියන්නේ මිනිමම් පොයින්ට් එක ATC. ATC ගේ අවම ලක්ෂ්‍ය හරහා තමයි MC ගමන් කරන්නේ. ඒ වගේම AVC ගේ අවම ලක්ෂ්‍ය හරහා තමයි MC ගමන් කරන්නේ. මෙන්න මේ අවම ලක්ෂයේදී MC සහ ATC සමානයි. AVC ගේ අවම ලක්ෂයේදී MC සහ AVC දෙකම සමානයි. Minimum AVC occurs at a lower output than minimum ATC due to if minimum AVC occurs ඒ කියන්නේ අවම විචල්්‍ය පිරිවැයක් හට ගන්නවා lower output එක than minimum ATC due to F. එතනදී කියන්නේ දැන් minimum AVC occurs at a lower output
output එක අඩු අගයකදී තමයි minimum AVC හටගන්නේ. minimum ATC හටගන්නේ output එක මේ ගානට වැඩිය වැඩි ගානකදී. දැන් මෙතෙන්දී output එක 8 දී තමයි minimum අවම ATC අවම AVC හටගන්නේ 6 දී. මෙන්න මේකට හේතුව තමයි fixed cost එක. හරි ඒක තමයි එතනින් කියන්නේ. මෙතෙන්දී දාලා තියෙන්නේ මේ පිරිවැය හොයන ටික TC හොයන හැටි AFC AVC ATC MC ඒ ටික හොයන විදිය තමයි මෙතන මේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ෂෝට් රන් එකේදී දැන් අපි මේ කතා කරේ ෂෝට් රන් එක ගැන. ෂෝට් රන් එකේදී කොස්ට් එකේ සම්බන්ධතාවය තමයි කතා කරන්නේ. පිරිවැය වක්‍රවල සම්බන්ධතාවය තමයි මෙතනින් කියලාදී. MC decline and increase. MC කියන්නේ පහළ ගිහින් ඉහළ යන රේඛාව. MC පළමුවෙන්ම පහළ ගිහිල්ලා ඊට පස්සේ අවම වෙලා උපරිම වන රේඛාව. MC curve turn up and increase AVC and AC curve at minimum point. MC curve එක ඉහළට හැරෙනවලු උඩට හැරෙනවලු සහ intersect ඒ කියන්නේ ඡේදනය කරන AVC සහ AC curve at minimum point. මෙන්න මේ AMC curve එක turn up වෙනවා. ඒ කියන්නේ ඉහළට ගමන් කරන විට AVC ගේ minimum point එකකින් සහ ATC ගේ minimum point එකකින් තමයි ගමන් කරන්නේ. ඒක අපි ඉස්සෙල්ලා කතා කරපු එකමයි තියෙන්නේ. AC and AVC also decline. AC සහ AVC දෙකම අවම වෙලා decline වෙලා as long as they exceed MC but increase when less than MC. මෙතෙන්ද කියන්නේ එතකොට AVC MC අවම මට්ටමක MC AC සහ AVC also decline as long as they exceed MC. AVC සහ ATC MC ට වඩා වැඩි වෙන විට දැන් මෙන්න මේ MC අඩුයිනේ මේ දෙකටම වැඩිය. මෙන්න මේ දෙකටම වැඩිය MC අඩුයි මෙන්න මේ මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට මෙන්න මේ දෙක ඉහළින් පිහිටන්නේ. ඒ කියන්නේ AVC සහ ATC ඉහළින් තමයි ගමන් කරන්නේ. මෙන්න මෙතෙන්ට වෙනකන්. ඒ කියන්නේ MC අඩු වෙන විට MC මේකට වැඩිය වැඩි වෙන විට දැන් MC මෙන්න මේ පොයින්ට් එකේදී හරියටම වැඩි AVC ට වැඩිය. එතකොට MC AVC curve එක ඉහළට තමයි ගමන් කරන්නේ. හරි. ඒක කිව්වොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. එතකොට MC AC ට වඩා අඩුවෙන් පිහිටන විට මේ පිරිවැය වක්‍රය පහළ බැසමින් තියෙනවා. MC AC ට වැඩිය MC AC ට හෝ AVC ට වැඩිය වැඩි වෙන විට පිරිවැය වක්‍ර ඉහළ නගමින් පවතී. හරිද? MC අඩු නම් AVC ට වැඩිය MC අඩු වෙමින් තියෙන්නේ. MC වැඩි නම් AVC ට වැඩිය AVC වැඩි වෙනවා. අන්නේ මිනිමම් පොයින්ට් එකේ යන හින්දා තමයි මෙන්න මේ ලක්ෂණය හටගන්නේ. හරිද? එතකොට ෂෝට් රන් එකේ කරා අපි දැන් ෂෝට් රන් එකේ පීරියඩ් ටික බැලුවා. ඊට පස්සේ ෂෝට් රන් එකේ සහ ලොන්ග් රන් එකක් අතර වෙනස. ෂෝට් රන් එකක් කියලා කියන්නේ අපි කිව්වා ස්ථාවර යෙදුම් තියෙනවා නම් ෆික්ස් ඉන්පුට් තියෙනවා නම් ඒ වගේ ෆික්ස් කොස්ට් එකක් තියෙනවා නම් ඒක කෙටි කාලයක් කියලා කිව්වා. දැන් මෙතන පැහැදිලි කරලා තියෙනවා time during which at least one factor of production is fixed but other factors are variable. දැන් මේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය production factor එක ස්ථාවර සාධකයක් අනිත් සාධක ලේබර් වගේ සාධක විචල්්‍ය සාධක මෙන්න මේ ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක එකක්වත් නිෂ්පාදන ක්‍රියාවලිය තුල තියෙනවා නම් ඒක ෂෝට් රන් එක කියලා කියනවා. ස්ථාවර සාධක at least one factor එක් නිෂ්පාදන සාධකයක්වත් තියෙනවා නම් ස්ථාවර නිෂ්පාදන සාධකයක්
ඒක ෂෝට් රන් එකක් බවට පත් වෙනවා. ෂෝට් රන් එකකදී ෂෝට් රන් cost function is basis for day to day operating decision. ෂෝට් රන් එකේ පිරිවැය වක්‍ර වලින් අපි එදිනෙදා තීරණ ගැනීමේ කටයුතු තමයි ඒ ෂෝට් රන් එක දිහා බලලා කරන්නේ. එදිනෙදා කටයුතු තමයි තීරණය කරන්නේ. long run එක කියලා කියන්නේ time period long enough to enable the firm to vary the quantity use of all output. ඒ කියන්නේ ආයතනයේට මෙන්න මේ long run period එකේදී ආයතනයට හැකියාව ලැබෙනවා භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න සියලුම නිෂ්පාදන සාධක වැඩි කරමින්. එතකොට variable input එකකුයි fixed input එකකුයි කියලා දෙකක් නෑ. නිෂ්පාදනය වැඩි කරන්න සියලුම නිෂ්පාදන සම්පත් ටික වැඩි කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ long run එක කියන්නේ. long run එකකදී long run cost function is the basis for long run rate plan. ඒ කියන්නේ දිගු කාලීන සැලසුම් කරන ක්‍රියාවලියකට තමයි මේ long run එකේ cost function වැදගත් වෙන්නේ. දැන් එතකොට short run එක කියන්නේ මොකද්ද කියලා දන්නෝ? long run එක කියලා කියන්නේ මොකද්ද දන්නෝ? short run එක සහ long run එක මෙන්න මේ operation period එක නිෂ්පාදන කාල සීමාව අපි හරියටම අඳුනගන්නේ කොහොමද? එතකොට අපි short run එක කියලා කියන්නේ එක factor එකක්වත් at least one input is fixed in the short run. short run එකේදී එක output එකක්වත් fix එකක් තියෙනවා නම් ඒක short run එකක් තියෙනවා. ඔක්කොම input ටික variable නම් සියලුම නිෂ්පාදන සාධක සියලුම නිෂ්පාදන යෙදව වෙනස් කරන්න පුළුවන් නම් ඒක long run එකක් කියලා අපි කියනවා. හරි. එතකොට short run එකක් කියන්නේ මොකද්ද long run එකක් කියන්නේ මොකද්ද කියලා තමයි එතෙන්දි කතා කරේ. operation period එක define වෙන්නේ ස්ථාවර සාධක එකක් හෝ තියෙනවා නම් short run එක ස්ථාවර සාධක නොමැති නම් ඒක long run එකක් වෙනවා. හරි. එතකොට long run එකේ cost curve තමයි දැන් දිගු කාලීන නිෂ්පාදන පිරිවැය වක්‍ර තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ.